सुभारती सुभारती කර්මාන්ත නවෝදයේ හෙට දවස මෙවර සුභාර්ථයෙන් සහභාගීත්වය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයාරත්නායක මහතා. සවන් දෙන්න මෙතැන් සිට සිංහල ස්වදේශීය සේවයෙන් දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයුබෝවන් සුබ උදෑසනක් සුබ දවසක් ඔබට. අදත් හිරිදා උදෑසන සුභාරතී සංකතන මණ්ඩපයෙන් ඔබ මුණ ගැසෙන්නට සුපුරුදු ආරාධනාව බද්‍රජිත් සෞම්‍ය කුමාර ඔබට බොහොම ස්තුතියි. අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් කතා කරන්නේ අපි කර්මාන්ත නවෝදයේ හෙට දවස පිළිබඳව. අපි මේ සඳහා ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කළා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් හිටපු යුද හමුදාපති දයා රත්නායක මැතිතුමාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සුධර්මා. සුබදෑසනක්. මේ කර්මාන්ත අමාත්‍යාංශය රටක ඉදිරි ගමනට විශේෂයෙන්ම මේ අවුරුදු 5ක කාලය තුළ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන තැනක් හිමි වෙන අංශයක්. නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම, දේශීය කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරීම, විදේශීය වෙළඳපළ අත්පත් කර ගැනීම, විශේෂයෙන්ම ඩොලර් ලංකාවට අරගෙන එන එක. ලංකාවේ තියෙන වචනේ මේ දවස්වල ඩොලර් සංචිත ඉහළ නන්වා ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශයේ දායකත්වයේ කොයි ආකාරයෙන්ද මැදිහත් කරගන්නේ කියන කාරණාවත් එක්ක ලොකු බලාපොරොත්තුවක් ඇතුව විශේෂ තැනක් රඳවපු අමාත්‍යාංශයක් විදිහට තමයි කර්මාන්ත අමාත්‍යාංශය අපි දකින්නේ. වසර 2කට පස්සේ වත්මන් ආණ්ඩුවේ අපි අද විශේෂ අවධානය යොමු කරනවා මේ අමාත්‍යාංශයේ හෙට දවස කොහොමද සකසන්නට ඔබට එහි ප්‍රතිලාභ ලබා දෙන්නට සැලසුම් කරන්න කියන කාරණාව. අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ අමාත්‍යාංශයේ මහ ජනතාවට දැනෙන්නේ කොහොමද? සුධර්ම අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉතාමත්ම සන්තෝෂයි. සියලු දෙනාට මේ වෙනුවෙන් අපේ ස්තුතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ඇමතුමා ඇතුළු අපි සියලු දෙනාගේම. ඇත්තෙන්ම කර්මාන්තය කියලා කියන්නේ රටක ජාතික ආර්ථිකය කොහොමද රටට බලපාන්නේ කියන එක අපි හැමෝම දන්නවනේ. ආර්ථිකය අපේ ප්‍රධාන කුළුණක්නේ අපේ ජීවිතයේ හැමතැනම. එතකොට මේ ආර්ථිකයක කොටස් 3ක් සමන්විතයි. ඒ ආර්ථිකයේ එකක් නිෂ්පාදන ආර්ථිකය, අනිත් එක සේවා ආර්ථිකය, අනිත් එක ඇග්‍රීරියන් එහෙම නැත්නම් කෘෂිකාර්මික ආර්ථිකය කියලා තමයි මේ ආර්ථිකයක් හුඟක් දුරට විශ්ලේෂකයන් ගොඩනගන්නේ. එතකොට මේකේ මේ නිෂ්පාදන ආර්ථිකය කියන ප්‍රධාන පිලර් එක කුළුණ තමා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගණන්. ඉතින් අපේ රටේ මේ සඳහා අමාත්‍යාංශ කිහිපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම අමාත්‍යාංශය තමයි කර්මාන්ත අමාත්‍යාංශය. අපේ රටේ කර්මාන්ත ගත්තාම විවිධ වූ කර්මාන්ත තියෙනවා. ඒ සියලුම දේවල් වලින් ගත්තොත් එහෙම උදාහරණයක් ඇටියට ආයෝජන මණ්ඩලය හරහා ආයෝජන වෙලා තියෙන ප්‍රධාන කර්මාන්ත තියෙනවා. ඒ වගේ දේවල් වෙනම අමාත්‍යාංශයකට ගියාට 80%ක් 85ක් වමන ශුද්‍ර එනතම් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ඊටාම කුඩා කර්මාන්ත, ඊට පස්සේ ඉහළින් තියෙන කර්මාන්ත, ඊට පස්සේ ඊට වඩා ලොකු කර්මාන්ත කියන කර්මාන්තේ ප්‍රධාන ඒවා ගත්තොත් ඔය කොටස් සියල්ලම අපේ අමාත්‍යාංශය හරහා තමයි කටයුතු සිදු වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස 80%ක් 85ක් 90කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඉතින් දල දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන කුළුණක් තමයි මේ නිෂ්පාදන ආර්ථිකයේ මම ඔබ කිව්වා වගේ එවැනි ප්‍රමාණයක් මේකේ 80%ක පවුන් ප්‍රමාණයක් රටේ ඉන්න දල වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා මේ අංශයට. ඒ නිසා සියලුම දේකට සම්බන්ධයි. මේ කර්මාන්ත අමාත්‍යාංශ මෙවැනි අමාත්‍යාංශ ආණ්ඩුවෙන් ආණ්ඩුවට කාලෙන් කාලෙට රජයෙන් රජයට මේව සක්‍රිය වෙනවා. සෞභාග්‍යයේ දැක්මත් එක්ක මෙවර මේ කර්මාන්ත අමාත්‍යාංශයට ලැබී තිබෙන ඉහළ දායකත්වය කොහොමද ඔබ දකින්නේ?
ඒ තමයි ඇත්තම අපේ රටේ දැන් නිෂ්පාදනයේදී පිටරට අපි බඩු පිටරට අරලා ඉස්සලක ඩොලර් ඉපේන මේ අතින් ගත්තොත් එහෙම අපේ ආනයන අපනයන ගත්තොත් ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙනවා ආනයන අපනයන. ඉතින් මේකේ අපනයන ගත්තොත් එහෙම ඩොලර් බිලියන 14-15ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ සියලු දේවල් මේ ඒකේ ප්‍රධානම හැම පැත්තෙම ගත්තොත් මොන ක්‍රමයකින් හරි කර්මාන්ත අමාත්‍යාංශය සමග බද්ධයි මේ සියලු දේම. එතකොට ආනයනකරණය ඒවා ගත්තත් ඒකෙත් විශාල ප්‍රමාණයක් මේ අමාත්‍යාංශ සමග සම්බන්ධයි. මොකද අපනයනය කිරීම සඳහා සමාජයට අමුදරුවේ ගෙන්න ගන්නවා, තාක්ෂණය ගෙන්න ගන්නවා, විවිධ දේවල් ගෙනවා. එතකොට මේ අපේ මේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා තමයි ඒවා සිදු වෙන්නේ. නිසා මේක විශාල දායකත්වයක් තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ රටේ ආර්ථිකයේ සිදු වෙන්නේ. ඒ වගේම සුධර්මා අපේ ගෙදර ඔබ දන්නවා කුස්සියේ සිට බාලින්දය දක්වා මේ තියෙන හැම තැනකම අපි මේ කතා කරන තැන් වටපිට බැලුවොත් මේ මෙතන තියෙන යම් භාණ්ඩ නිෂ්පාදන අපි ඇඳන් ඉන්නේ මේ සේරම දේවල් මේ කර්මාන්ත හා බද්ධයි. ඇඳුමක් මහන්න කර්මාන්තයක් ඕනනේ. ඒ වගේ අපි පළඳනාවක් ගත්තොත් කර්මාන්තයක් අවශ්‍යයි. මේ තියෙන හැම දෙයක්. ඒ නිසා හැම දෙයකම ජීවිතේ උපන්දාසයට මරණය දක්වා සිදුවන සෑම ක්‍රියාදාමයකම සිදුවන කාර්යයන් අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී කර්මාන්තය සම්බන්ධයි. ඒකට එච්චර දුරට මේ කර්මාන්ත අමාත්‍යාංශයක් පුද්ගලයාට සමාජයට රටට අනුබද්ධ වෙන බැඳිලා තියෙන දෙයක්. ලේකම්තුමනි දැන් විශේෂයෙන්ම දේශීයත්වයට දේශීය නිෂ්පාදනයට මුල්තැන ලැබිච්ච අවස්ථාවන් පිළිබඳ දේශපාලන ඉතිහාසය විශේෂයෙන්ම අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. වර්තමාන රාජ්‍ය දේශීය නිෂ්පාදනයට දේශීය කර්මාන්තයට ඒ නිෂ්පාදකයාට මුල්තැන දෙමින් ඒ අනුව දැක්මක් ඇතුව වැඩ කරන වැඩපිළිවෙලක එක තමයි යන්නේ. මේ කර්මාන්ත අමාත්‍යාංශයට මේවර ලැබිලා තියෙන ප්‍රමුඛතාවය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? මේ රජයපත් වුණාට පස්සේ ඇත්තෙම සුධර්මා තාම හොඳ කාර්යයක් සිදු වෙනවා. අපේ දේශීය නිෂ්පාදන තියෙනවා, අපේ දේශීය ආර්ථිකය, අපේ සංස්කෘතියත් සමග බැඳිලා තියෙන දේවල් තියෙනවා. මේ නිසා මේ අමාත්‍යාංශයේ සංවිධානය වීමේදී මෙවර ඉතාමත්ම විද්‍යානුකූලව රටට අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට අමාත්‍යාංශයේ සංවිධානය වෙලා තියෙනවා කියලා මට හැඟෙනවා, මට පේනවා. ඒ කියන්නේ අමාත්‍යාංශයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යාංශයේ ප්‍රධාන කොටස කැබිනට් ඇමතිතුමා සහ කණ්ඩායම මේ රටට අවශ්‍ය කර්මාන්ත ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, ඒවා හරියට වෙනවද කියලා පරීක්ෂා කරලා බැලීම, කළමනාකරණය කිරීම, ඒ වගේ තත්ත්වයකට සහ ප්‍රධාන ව්‍යාපෘති රටේ තියෙන ඒවා සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න කැබිනට් අමාත්‍යාංශය තියෙනවා. ඊට පස්සේ අපේ රටේට ආවේනික විශේෂයෙන් මැණික් හා ස්වර්ණාභරණ කිව්වොත් අපේ රට කොහෙද ඉන්නේ කියලා අපි දන්නවා. ඉතින් ඒකට වෙනම අමාත්‍යාංශයක් මීට කලින් තිබුණා නැහැ වෙනම. ඒ කියන්නේ වෙනත් අමාත්‍යාංශයක කොටස් හැටියට තමයි මේවා තිබුණේ. ඒ මැණික් හා ස්වර්ණාභරණ කියන අමාත්‍යාංශය වෙන් කරලා එයට බලතල සහිත අමාත්‍යවරයෙක් පත් කරලා ඒ අමාත්‍යාංශයක් හදලා තියෙනවා. එතකොට රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට. එතකොට අපේ දේශීය අත්‍යන්තර රෙදිපිලි සහ බතික් කර්මාන්තය කියන දේ අපේ නැවත වතාවක් විශාල ප්‍රමාණයක් රටේ සම්බන්ධ වෙලා තියෙන අපේ ඉතිහාසයේ මුල් අවධියේ සිට අපි අවුරුදු දහස් ගානක සිට කුවේණිගේ කතාව අහපුවම ත්‍රිදි වෙන සමාජයත් ඒ කියන්නේ අත්‍යන්ත කර්මාන්තය අපි ගාව තිබුණා. මෙන්න මේ වගේ අපේ සංස්කෘතියට බද්ධ වෙච්ච අපිත් එකට ගැටිච්ච එකට හැදිච්ච තාක්ෂණය සහිත ඒ වගේම හැම මිනිසුන්ගේ හැකියාවල් සහිත එවැනි දේවල් තියෙනවා. අන්න ඒකට වෙනම අමාත්‍යාංශයක් හදලා ඒ රාජ්‍ය ඇමති කෙනෙක් රටේ ඒ සඳහා ඒවට තියෙනවා. එතකොට තුන්වෙනි කොටස තමයි අපේ වේවල් කර්මාන්තය, පිත්තල කර්මාන්තය, මැටි කර්මාන්තය. එයත් ඔබ දන්නවා කොච්චර අපිට සම්බන්ධද සමාජයට කියලා. ඒ වගේම මේ අමාත්‍යාංශ ඒ කොටසත් වෙනම අමාත්‍යාංශයක් හදලා ඒ රාජ්‍ය ඇමති කෙනෙක් සමග තියෙනවා. මෙතන වෙනස තියෙන මේට කලිනුත් ඔය වගේ කැලි කඩලා මේ අමාත්‍යාංශ හදපු අවස්ථා තියෙන සුධර්ම. නමුත් මේ වතාවේ තියෙන ඒකට වෙනම අපි කියන වෙනම වෝට් එකක්, වෙනම අයවැයෙන් වෙන් කරපු මුදල් සංචිතයක් සහිතව වෙනම ඇමති කෙනෙක් හැටියට වැඩ කරන්න පුළුවන් ඒ ලේකම් කෙනෙක් සහිතව ඒ සංවිධානයත් හදලා තියෙනවා. ඉස්සර රාජ්‍ය ඇමති වුණාට ওই රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, පොඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් කැබිනට් අමාත්‍යාංශයට තමයි වෙනම වෙන් කරන්නේ මුදල් එහෙම වෙන් කරලා මේ අතරේ විශාල සටන් යනවා, ප්‍රශ්න ඇති වෙනවා. ඒවා තමයි තිබුණේ. මේවර එහෙම නෑ. දැන් අපේ අමාත්‍යාංශයේ අමාත්‍යවරු 3 දෙනයි 4 දෙනාම සාකච්ඡා කරලා කතා කරලා ක්‍රමානුකූලව ලේකම්වරු නිරන්තරයෙන් හම්බෙලා කතා කරලා සාකච්ඡා කරලා ඒවා
ක්‍රමානුකූලව සිදු වෙනවා. මේ ඊටාම හොඳ ප්‍රවණතාවයක් හැටියට මම දකිනවා. මේ ඉදිරියට තවදවත් වැඩි දියුණු කරලා ගන්න ඕන ක්‍රමයක්. ඒ නිසා අන්න ඒ විදිහට තමයි අමාත්‍යාංශයේ සංවිධානය ආවෙලා තියෙන්නේ කියන එක සදාරනවා මට පේනවා ඊටාම හොඳ දෙයක්. මේ අද හැම කෙනාම රටට බයිනවා රටේ සිදුවෙන අවස්ථාවේ බලන්න ඕනේ. මෙන්න මේ වෙනස් වීම නිසා මේවා වෙනස් නොකර අලුත් ගමනක් අපිට යන්න බෑ ලෝකෙට. එතකොට ඔබ ඉස්සෙල්ලා තව අහුවා මේ ලෝකෙට සම්බන්ධ වෙන ඒ වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. මේ අමාත්‍යංශ හැදිලා ඒවට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ඒව ගත්තාම ඊටාම හොඳට ඒවා සංවිධානය වෙලා තියෙනවා. උදාහරණයකට ටිකක් විතරක් කියලා නවත්තන්න මේ වෙලාවේ අපි දැන් ගත්ත දේව කර්මාන්තික. ඒක අපේ රටේ තිබුණ කොච්චර දැන් අපි ඉඳගෙන පුටුවේ ඉඳලා හැම තැනම මේකේ තියෙනවා. එතකොට ඒ ගෙදර කූඩේ මල්ල ඔය හැම එකේම තියෙනවා. ඉතින් මේක වගේ දේවල් වලට ඉතර අමාත්‍යාංශයක් යටතේ ඔය මිලියන 10ක් 15ක් එහෙම තමයි හැමදාම වෙන් වෙන්නේ රජයෙන්. එහෙම වෙලා ඒකේ ඉන්න ඒකේ වැඩ කරන අයගේ පඩි ගෙවන්නවත් මදි තත්ත්වය තමයි ඒවා තිබුණේ. නෑ ඒවට දැන් වෙනම විශාල මුදල් ප්‍රමාණයෙන් සංචිතයන් වෙන් කරලා ඒක වෙනම දේලා ඒවට වෙනම කණ්ඩායම් හදලා ඒවට ජාතික සැලැස්මල් හදලා එහෙම කටයුතු වෙනවා. අන්න ඒ නිසා මේ මගේ බලාපොරොත්තු මම හිතන දේ තමයි ඉදිරි අනාගතයේදී මොන රජයක් කවුරු ආවත් මෙන්න මේවා පවත්වාගෙන යෑමේ නොතියව ලංකාවේ තියෙන ඊළඟ කට්ටිය වෙනස් කරනවා නෙවෙයි. එහෙම නොවී සිටින්නට ජනතාවත් මේක තේරුම් ගන්න ඒක රජවල් වලට බලකිරීම කරන්න ඕනේ. ඒ වගේම මේවා වැඩ කරන නිලධාරීන් පවා ඒවා ඉදිරියට සැලසුම් කරන අය දේශපාලඥයෝ හැම කෙනෙක්ම මේවා තේරුම් අරගෙන මේවා දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා නම් හොඳයි කියලාත් මම කියන්න කැමතියි. ලේකම්තුමනි කර්මාන්ත අමාත්‍යාංශය ඉතාමත් දීප්තිමත් අමාත්‍යාංශයක් විදිහට තමයි මේ පසුගිය කාලය තුළ අපි දැක්කේ. ඒ ක්‍රියාකාරීත්වයෙන් වසා දැමුණු ආයතන යලි සක්‍රිය කිරීමේ හැකියාවක් ඇති අමාත්‍යාංශයක් විදිහට තමයි ජනතාව අතරට ගියේ. කොහොමද අමාත්‍යාංශය මේ වන විට ලබාගෙන තිබෙන ජයග්‍රහණ? ඇත්තම සන්තෝෂයි මේ අපි මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ සියලු දේවල් කඩා වැටිලා ප්‍රශ්න ඇති වෙලා ජනතාවට විශාල ප්‍රශ්න සහගත අවස්ථාවක් නේ රටේ තියෙන්නේ. අපේ ජාතික ගෙදර දොරේ කැම්බීම පවා ප්‍රශ්න තත්ත්වයට බඩු මිල ඉහළ ගිහිල්ලා හැම දෙයක්ම තියෙන අවස්ථාවක්. මේ අවස්ථාවේ හොඳ පැත්තක් කියවම මිනිසුන්ට තරහ යන තත්ත්වයකට අද සමාජයේ හැදිලා තියෙනවා. නමුත් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඉතාලම හොඳ ප්‍රගතියක් අපි ලබාගෙන තියෙනවා. මේ දරුණු ප්‍රශ්න මැද්දේ අපේ ආර්ථිකයේ ඍණ තත්ත්වයටපත් වෙලා ගිය අවස්ථාවේ පවා අපි මේ වෙලාවේ අපට පුළුවන් වෙලා තියෙනවා නිෂ්පාදනය ඊටාම හොඳට වැඩි කරලා සකස් කරලා ගන්නට. එතකොට අපි අර ගිය වතාවල් වලට වඩා සමහර අවස්ථාවලදී ගිය වතාවල් වලට වඩා වැඩි ප්‍රමාණයක් අපනයන කිරීම සිදු වෙනවා. අපනයන ප්‍රවර්ධනයට විශාල වැඩසටහන් සිදු වෙනවා. මේ හරහා ගත්තාම මේ සෑහෙන ප්‍රගතියක් අපට දකින්නට පුළුවන්. ඒ වගේම අපිට දැන් අපිට මුදල් රැගෙන එන දේවල් ගත්තොත් එහෙම ඒ අන්සල් වලින් උදාහරණ හැටියට අපි දැන් ගත්තොත් එහෙම බිස්කට් කර්මාන්තය මේ කර්මාන්තය අපි රටේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම අපේ රටේම 100%ක් සකස් කරගෙන ජාත්‍යන්තර වෙළඳපොළටත් ගිහිල්ලා ඩොලර් මිලියන 100ක 150ක ප්‍රමාණයක් ලංකාවට ගේන තරමට මේවා දියුණු වෙලා තියෙනවා. ඉතින් මේවා තමයි ප්‍රගතියෙන් ගත්තොත් එහෙනම් තව සුවිශේෂ ප්‍රගතියින් ගත්තොත් අපි වාහන ලංකාවට ගෙනීම ආනයන කිරීම නවත්තලා තියෙනවා. මේක අද විශාල ව්‍යාපාරයක් නෙතිබුණු මේ ව්‍යාපාරය නවත්තේ. මේ නැවැත්වීම තුල මිනිසුන්ට ඒක පැත්තකින් ප්‍රශ්න නැතුව නෙවෙයි ඒවා ඇති. ආර්ථිකයේ ප්‍රශ්න හැම දෙයක් මේක බලපාලා ඇති. නමුත් ඒ තුලින් ඇති වෙන නව ප්‍රවණතාවය තමයි අලුතෙන් මෙතෙක් කල තිබුණේ අපේ රටේ වාහන නිෂ්පාදනයක් තිබුණේ. එතකොට මෙන්න මේ වාහන නිෂ්පාදනයට අපේ රටේ දේශීය ව්‍යවසායකයෝ දැන් අත ගහලා තිනවා. මේ වෙනකොට සදන්න කියන්න සන්තෝෂයි මේ වසර දෙක තුන ඇතුළත වාහන 8000ක ප්‍රමාණයක් රට තුල නිෂ්පාදනය වෙලා තියෙනවා. කියන්නේ සාමාන්‍ය කාර් ඒ වගේ දේවල්. එතකොට මේ දැන් මේ වසරේ විතරක් මම හිතන්නේ දැන් මේ වසරේ විතරක් අපි 3000ක් විතර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් වාහන අපේ සමාජයට නිකුත් වෙලා තියෙනවා මේ දේශීය කර්මාන්තකරුවන් හරහා. ඒ කියන්නේ අලුතෙන්ම රටේම කාර්යයක් හදනවා වාහනයක් හදනවා නෙමෙයි. අපේ පිටරටින් ගෙන ආපු යම් ප්‍රමාණයකට දේශීය අපේ එකලස් කිරීම. ඒක වැලිවැඩ් කරලා ඒ කියන්නේ අඩුම පටන් ගත්තේ අපි 120ක් අපේ දේශීය වශයෙන් ඒකට කරන්න ඕනේ. එහෙම කරනකොට එයාට ඒ වාසි ලබා දීලා ඒව කරනවා. ඒකට දැනට කර්මාන්ත 4ක්
කර්මාන්ත පුද්ගලිකාංශයේ සම්බන්ධ වෙලා කර්මාන්ත 4ක් දැන් හොඳට ඒක කරගෙන යනවා. ඒ වගේම තවත් 10ක් 12ක් අතර ප්‍රමාණයක් දැන්ට අපි අනුමැතිය දීලා ඉදිරි මේ වසරේ පටන් ගන්නට සකස් කරලා දෙනවා. මෙන්න මේවා තමයි උදාහරණ. තව ගොඩක් ඒ වගේ උදාහරණ මට කියන්න පුළුවන්. 91.7 91.9 තරංගමාලා ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයට ඔබ සවන් දෙමින් සිටින්නේ. කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත නවෝදය හෙට දවස පිළිබඳවයි අද අපි කතා කරන්නේ. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් හිටපු යුද හමුදාපති දයාරත්නායක මැතිතුමායි අද සාකච්ඡාව හරවත් කරන්නේ. දැනලා පෙරරු 7යි විනාඩි 15යි. मधुर भाषिणी कर्ण रसायन भाव पूरणी स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई සුභාරතී සංවාද මණ්ඩපයේ ඉරිදා උදෑසන ඉතාමත් ජනප්‍රිය වැඩසටහනක් හොඳ ප්‍රතිචාර ලැබෙන වැඩසටහනක් බව අපි අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. අද අපි කතා කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් හිටපු යුද හමුදාපති දයාරත්නායක මැතිතුමන් සමග. දැන් යුද හමුදාවේ කලක් සේවය කරලා ජීවිතේම ඒ සඳහා කැප කළ සාමාන්‍ය සිවිල් සමාජයේ රාජකාරී කටයුත්තක් සඳහා පිවිසි ඔබ කොහොමද මේ වෙනස දකින්නේ? ඉතින් එයත් අලුත් අත්දැකීම් තමයි ධර්ම. ඇත්තටම ඉතින් අපේ රටේ අර වෙනත් රටවල හමුදා වගේ අර හමුදාකරණයටම භාජනය වෙන්නේ නැහැ නේ. හමුදා නිලධාරියා සොල්දාදුවා. අපි සමාජයේ ජීවත් වෙන්නේ, සමාජයත් එක්ක එකට ඉන්නේ. රටේ රාජකාරී කරන්නේ රට තුලමයි. ඒ නිසා රටේ අනිකුත් අමාත්‍යාංශ සමග වැඩ කිරීම, අනිත් නිලධාරීන් සමග වැඩ කිරීම අලුත් දෙයක් නෙවෙයි. එකම දේ අර හමුදා අපි අර ඇඳුම ගලවලා සිවිල් ඇඳුමෙන් ඉන්න එක තමයි ප්‍රධානම වෙනස. ඊට අමතරව අනික් දේවල් සාමාන්‍ය මේ රටේ තුරේ අපි ඉහළ මට්ටම් වල හමුදාවේ වැඩ කරනකොට මේ රටේ තියෙන දේවල් ඒ නීති රීති හුඟක් දුරට අපිට දැනෙනවා. ඉතින් මෙතෙන් ඇවිල්ලා අලුත් එකට ගියාම සුළු කාලයක් ඇතුළත ඒකට අවතීර්ණ වීමේ හැකියාව අපට තියෙනවා. ඒ නිසා ඉතින් මේක මම ඉතාම හොඳ තෘප්තියක් ලබන සේවාවක් ඇඩියට මට දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා එය බොහොම ධනාත්මකව අරගෙන වැඩක් කරගෙන යනවා අපි. කර්මාන්ත අමාත්‍යාංශ ලංකාවේ ක්‍රියාත්මක වුණාට පණ ගන්නවන්න හැදුවට වර්තමානයේ පණ ගස්වගෙන ආපහු යන කාලයේ බවට පත් වෙලා තිබුණාට අපි 70 ආර්ථිකෙන් පස්සේ කතා කරන්නේ මේ විවෘත ආර්ථිකයත් එක්ක අපිට ලාභෙට පහසුවට ඊටමත් ඉක්මනට හැබැයි බඩු බාණ්ඩ ලැබුණා. ඒතකොට මිනිසුන්ගේ චින්තනය වෙනස් වුණා. ඔවුන්ගේ පරිහරණය වෙනස් වුණා. දැන් අපිට අපි සමහරට සමාජයේ දකින්න ආපස්සට යනවද? එහෙම නැත්නම් අපි නිසිතෙන්ට ගමන් කරනවද කියන කාරණාවක්. ලේකම්තුමනි මේ දෙක කොහොමද අපි දේශීයත්වයට ගලපගන්නේ? ඔව් ඊටාම හොඳ ප්‍රශ්නයක් සුදර්මා. අපි අපේ ලෝකේ හැම රටක්ම දියුණුවට රටක් දිහා බැලුවොත් එහෙම ඒ රටවල් සියල්ලම සමන්ගේ දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරයට ගිය රටවල් තමයි හොඳට දියුණු වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපි ජාත්‍යන්තරයට මුල් තැන දෙමින් දේශීයත්වයේ දියුණුව සලකලා යමක් කරන්න ගියොත් අපි ඒවා එහෙම සාර්ථක වෙච්ච තැන් අඩුයි ලෝකේ. ඒ නිසා තමයි අපි විවෘත ආර්ථිකයක් අද ලෝකේ විවෘත වෙලා තියෙනවා. ලෝකේ දේවල් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම අපි එකට කැටි වෙලා තියෙනවා. එක පවුලක් වෙලා තියෙනවා. එක ගම්මානයක් වෙලා තියෙනවා. විශ්ව ගම්මානයක් හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හරියට තේරුම් අරගෙන ලෝකේ යන දිශාව තේරුම් අරගෙන අන්න ඒ දිශාවට සමපාතව යන්න පුළුවන් ආකාරයට දේශීය කර්මාන්තයේ දේශීය දේවල් නගා සිටුවමින් යෑම තමයි දක්ෂතාවයේ රාජ්‍යයක තියෙන්න ඕනේ. ඒ නිසා මේ විවෘත ආර්ථිකයේ 77 ඇතිවීම තුළ රටේ අලුත් සංස්කෘතියක් හැදෙලා සංස්කෘතික විප්ලවයක් වෙලා මිනිසුන්ගේ චින්තනයේ ආකල්පවල වෙනස් වීම ඔබ කිව්වා වගේ තාම හොඳට වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ හොඳට කියන්නේ මිනිසුන්ගේ ඇඟට ඒවා කහවැදිලා තියෙන හොඳ හෝ නරක. එතකොට මේකෙන් වෙනස් වෙන්න අලුත් දෙයකටයි මේ යන්නේ. මේ ගමන් කරනකොට මෙන්න මේ වෙනසෙදි තමයි ඒකට නායකත්වය ලබා දීම තමයි කෙනෙකුගේ තියෙන දේශපාලඥයෙකුගේ තියෙන පරිණතභාවය සහ අවශ්‍යතාවය. ඉතින් මේ වෙලාවේ සිදුවෙන්නේ මේ වගේ දෙයක්. එන්න මේ හේතුව නිසා හැම අංශයකින්ම මේකට ප්‍රතිරෝධය
පේනවා. ඉතින් ඒවා අඩු වැඩි වශයෙන් ප්‍රශ්න සහගතව යන්නේ. ඒක කර්මාන්තය තුලත් ඒක. ඒ නිසා අපි කර්මාන්ත අමාත්‍යාංශයේ මේ හැම අභියෝගයක්ම ඒක අවස්ථාවක් හැටියට හැම චැලෙන්ජ් එකක්ම ඔපචුනිටි එකක් හැටියට අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව උදාහරණේ වාහන එකලස් කිරීමේ නිෂ්පාදනය කිරීමේ ඒ වගේම වාහන පමණක් නෙමෙයි වාහන වලට අවශ්‍ය දැන් කාර් එකක් එහෙම හදන්න කිව්වොත් කෑලි ඕනේ 200 300ක් ඒකට. ඉතින් අන්න ඒ වගේ කොම්පොනන්ට් මැනුෆැක්චරින් කියන පැත්තක් තියෙනවා. ඒවා කොටස් හදීම. දැන් අපේ ටයර් කර්මාන්තය එහෙම ලංකාවේ 100ක් හොඳටම දියුණු වෙච්ච කර්මාන්තයක්. සීට් හදන්න ඒ වගේ දේවල්. එතකොට මේ අපේ රටේ නිෂ්පාදනය කරන කාර් වල 4000ට සීට් හදලා මේවා කරලා ලොකු මාකට් එකක් හදාගන්න බෑ කෙනෙකුට නිෂ්පාදකයෙකුට. මෙන්න මේවා අරගෙන ජාත්‍යන්තරයට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒවා අරගෙන ගිය කට්ටියක් තියෙනවා. ජයගත්ත කට්ටියත් රටේ සුළුවෙන් ඉන්නවා. මෙන්න මේවට අතහිත දීලා කටයුතු කිරීම සිදු වෙනවා. ලංකාවේ නිෂ්පාදකින් මෙන්න මේ අය මේක නිෂ්පාදනය කරන්න උනන්දුවක් දක්වනවා නිෂ්පාදනය කරගෙන යනවා කැමැත්තක් තියෙනවා හැකියාවක් තියෙනවා කිසියම් දත්ත එකතුවක් තියෙනවද හඳුනාගෙන තියෙනවා මේවා තියෙනවා මේවා විවිධ ආයතන තියෙනවා රටේ. ඉතින් මේකේ අපි මේ වෙලාවේ මේ වෙනස ඇති වෙගෙන යන්නේ මේ දත්තයන් එක අංශ එක අමාත්‍යාංශ කොටස් වලට කෑලි වලට කැඩිලානේ තියෙන්නේ. ඒ වගේමයි අපේ රටේ මේකේ එක රජයල් පත් වෙනකොට අමාත්‍යාංශය බෙදෙන හැටි ආයතන බෙදෙන හැටි පිළිබඳව අපිට තියෙන්නේ බොහොම ධනාත්මක එකක් නෙමෙයිනේ අපේ රටේ. ඒ අපි දන්නවනේ. මෙන්න මේ හේතුන් නිසා විවිධ ආයතන වල මේවා එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේවා සියල්ලම එකට එකතු කරලා නිර්මාණය කිරීමත් මේ අවස්ථාවේ සිදු වෙමින් යනවා. ඒකට හොඳම උදාහරණය තමයි සුධර්ම අපේ කර්මාන්ත ප්‍රතිපත්තියක් රටට මෙතෙක් අවුරුදු 73ක් නිදහස ලබාගත්තු රටේ රටට ආවේනික කර්මාන්ත ප්‍රතිපත්තියක් නැහැ. ඒ කනගාටුයි කියන්නේ. මෙන්න මේ නිසා මේ රජය ප්‍රමුඛත්වය දීලා හැම අමාත්‍යංශයටම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනවා වෙනම. ඒක දේශීය ඒ කියන්නේ රටේ තියෙන සම්පත් වලට සාපේක්ෂ මිනිස්සුන්ගේ හැකියාවල අපේ තාක්ෂණය අපේ තියෙන දේ කොතනද අපි ලෝකයේ අද ඉන්නේ කොතනද රටක් හැටියට ඉන්නේ කියලා තේරුම් අරගෙන ඒට සාපේක්ෂ කර්මාන්ත ප්‍රතිපත්තියක් අපි හදනවා අපිට කතෙන්ද යන්න ඕනේ ඒ යන ගමන යන්න ඕනේ මාර්ගය සහිත ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවා. ඒක කාලෙන් කාලයට වෙනස් වෙනවද ජාතික ප්‍රතිපත්තියක් බවට පත් වෙනවද? ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කිරීමයි සිදු කරන්නේ. ඒ කාලෙන් කාලට යාවත් කාලින් බීම සිදු වෙන්න ඕනේ. ඒව සිදු වෙයි. නමුත් අපේ රටේ තියෙන සම්පත් වලට සාපේක්ෂව හැකියාවට නිර්මාණශීලීත්වය සංස්කෘතිය හැම දෙයකටම සාපේක්ෂව නිර්මාණය වෙනවා. අපේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් දැන් කර්මාන්ත දේශීය කර්මාන්ත ප්‍රතිපත්තිය නිර්මාණය කරලා ඒ දැන් අවසාන අධීරයේ තියෙන තව මාස මම හිතන්නේ 5-6ක් යනකොට අපිට ඒක එළි දක්වන්න පුළුවන් වෙයි. ඒ ජනතාවටත් අදහස් දක්වීමට කරලා ඒක ඉතාම හොඳ ක්‍රමවේදයක් හරහා රටේ කර්මාන්ත කරුවන් සම්බන්ධ කරලා මේ වගේ ආයෝජන කරලා තියෙන අය සම්බන්ධ කරලා මේවට දක්ෂතාවයේ තියෙන විද්වතුන් මේ සියලු දෙනාම සම්බන්ධ කරලා ඉතාම හොඳ විදිහටයි ඒක සකස් වෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් සකස් වෙලා තියෙනවා. ඒ හොඳට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ඊටාම හොඳ පියවරක් රටක. ඉතින් මෙන්න මේ නිසා බහපු ප්‍රශ්නෙට මේ තියෙන දත්තයන් සියලු දේම මේකට එකතු වෙනවා. එකතු වෙලා මොන අමාත්‍යංශය තිබුණත් දත්ත පද්ධතිය දැන් උදාහරණයකට අපි මෙතන ඇවිල්ලා බලනකොට මොකක් කර අපි කොච්චර නිෂ්පාදන සම්බන්ධ කොච්චර මොනවද තියෙන්නේ මේක ඒක අහන්නකොට නෑ. ඉතින් හතර වටේ කට්ටිය දුවනවා මේව හොයන්න. ඉතින් අර හෙට ගත්තා මේක තමයි කස්ටමර් එකට දුවනවා කොච්චර පිටරටේද ගෙනාවද කියලා බලන්න ඔය වගේ දේවල්. දැන් මේකෙදි අපි වෙනම මේවට අපි සංඛ්‍යාලේඛන නිලධාරීන් ඉන්නවා රටේ. මෙන්න මේ කෙනෙක් මේ විශාල අමාත්‍යංශයක් නිසා එහෙම ආයතනයක් අපේ රට ඉස්සර තිබිලා තියෙන ඒවා විවිධ හේතුන් නිසා ඉබේම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපි නැවත ඒ පිළිබඳව විද්‍යුතුන් ඉන්න කට්ටිය ගෙනල්ලා සම්බන්ධ කරලා ඒ අංශයක් දැන් පිළිහිටවලා කරගෙන යනවා. ඉතින් ඒ වගේ මම කියන්නේ මේ ප්‍රතිපත්තිය හැදිලා එනකොට එක තැනකද ඒ දත්ත පද්ධතියන් ඕන කෙනෙකුට ඕන විදිහට බලන්න ඒවා තියෙනවා. මෙන්න මේවට සාපේක්ෂව තමයි අපි දැන් හුඟක් තීරණ ගන්නෙ. ඒ නිසා ඉතින් ඔබ අහපු එක ඒවා එක්ස්ටෙන්ඩ් කරලා ගැනීම කර්මාන්ත ප්‍රතිපත්තිය රටේ නොතිබ්බා නොවේයි. හැබැයි තිබුණාට ඒක එක තැනකට ફોකස් වෙලා තිබුණේ යොමු වෙලා තිබුණේ ඉලක්කගත වෙලා තිබුණේ. ඒ තමයි මේ ප්‍රතිපත්තිය හැදීම තුළ තියෙන්නේ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර මේ තුලම ඒවා තේරම තියෙනවා කියලා කියන්න පුළුවන් මට. ඔබටත් කිසියම් ආකාරයක කර්මාන්ත අමාත්‍යාංශය හා සම්බන්ධ ගැටලුවක් අදහසක් යෝජනාවක් ඇතනම් චෝදනාවක් කතා කරන්න අපි ආරාධනා කරන්නේ 0112682411 අපේ දුරකථන අංකය මෙතෙන් සිට ඔබට විවෘත කරනවා. පෙරවරු 7:55 දක්වා අපි සුභාරතී සංකතන මණ්ඩපයේ දුරකථනය ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් හිටපු යුද හමුදාපති දයාරත්නායක මැතිතුමා අද සාකච්ඡාව හරවත් කරන්නේ. දයාරත්නායක මැතිතුමනි විශේෂයෙන්ම ගමක ඉන්න තරුණයෙක්
කෙනෙක් එහෙම නැත්නම් අලුත් කෙනෙක් වැඩිහිටියෙක් හෝ ඒවා අලුතින්ම කර්මාන්තයක් ආරම්භ කරන්න හිතුනොත් එයා මොකද්ද කරන්න ඕන? ඔව් ඒතම හොඳ ප්‍රශ්නයක්. අද විශාල වශයෙන් මේකට යොමු වෙලා තියෙන තරුණයෝ. ඒක මම දකිනවා ගම්මානවල ප්‍රවර්ධනය වීම ඒවා සිදු වෙනවා. මොකද මේ රටේ සම්පත් රස්සා ප්‍රශ්න ඒවා හුඟක් එලා අලුතින් මම හිතන්නේ මේ රජය ඇවිල්ලා විශාල අර ඉස්සර වගේ අලුතින් අමාත්‍යාංශ වලට කට්ටියට දාන්න ඒවා ගත්තේ. මොකද දාලා උපරිමයටත් එහා ගිහිල්ලා තියෙන්නේ බර වැඩි වෙලා තියෙන්නේ රාජ්‍යාංශේ. ඒ නිසා අලුතෙන් එහෙම කරන්න. ඒක හොඳ දෙයක්. ඒ වගේම ඒ අලුතෙන් අයට ඒ නිසා මේ තුලින් රට තුළ විශාල පිබිදීමක් තියෙනවා අලුතෙන් කර්මාන්ත පටන් ගැනීමට. මෙන්න මේවා රජය තේරුම් අරගෙන අපේ අමාත්‍යාංශයේ තියෙනවා කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔහුගේ දක්ෂතාවය, හැකියාව, ආසාව, ඔහුට තියෙන ආර්ථිකයේ සියලු දේට සම්බන්ධව කර්මාන්තයක් පටන් ගන්න ඕන කියලා නම් අපේ තියෙන කර්මාන්ත ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ අංශයක් කියලා එකක් නේඩා කියලා තියෙනවා. ඒ අංශයෙන් රට පුරාම ප්‍රාදේශීය මට්ටමේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ කාර්යාලයක් තියෙනවා. එතකොට ඒ කාර්යාලයට ගිහිල්ලා ඒ කට්ටිය හම්බෙලා එයාගේ අවශ්‍යතාවය කිව්වහම ඒ කට්ටියට පුළුවන් ඒක එයාලගේ තියෙනවා මේ කට්ටියට ඔය කිව්ව දැනුම ලබා දෙන්නට කරා. ඊට පස්සේ එයාට ලැබෙන දැනුමක් ඒ අවශ්‍යතාවය ඒක දැනගත්තන් පස්සේ ඔහුට ඒ සඳහා විශේෂ දැනුමක් ලබා ගන්න ඕන නම් ඔහුට හැකියාව වැඩි දියුණු කර ගන්නට පුහුණුවක් ලබා ගන්න ට්‍රේනින්ග් එකක් ලබා ගන්න ඕන. ඒකටත් අපේ අමාත්‍යාංශය තුල තියෙනවා. ඒකට කියනවා IDB එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා. ඒකෙත් ඔය ප්‍රාදේශීය මට්ටමින් නිෂ්පාදන සංවර්ධන. එතකොට ඒ අයගේ පුළුවන් ඒ තාක්ෂණික දැනුම සහ උපකරණ ඒවා පුහුණුවක් ලබා ගැනීම ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා තව අමාත්‍යාංශ තියෙනවා තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්නට. අපේ අමාත්‍යාංශයේ ওই විදිහට සංවිධානය වෙලා තියෙනවා. ඒතර ඒ වගේම අපි ප්‍රාදේශීය මට්ටම් වලින් මේ අය වැඩි දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ අවස්ථාවල සකස් කරලා දැන් මේ වතාවේ තිබුණා. ඔබ දන්නවා මේ කොරෝනා ප්‍රශ්නේ නිසා හුඟක් දේවල් අඩුවෙන් තියෙන්නේ සමාජයේ. නමුත් දැන් ඒවා අපි නැවත ආපහු ප්‍රතිස්ථාපනය කරලා පටන් ගත්තා ඒවා සමාජයේ අය දැනුවත් කිරීම. ඊට පස්සේ ඔබට මේකට මුදල් හදලා ලබා ගැනීමට ආර්ථිකයට ඒකනේ ප්‍රධානම දේ. ඒකට අපේ ණය දෙන යෝජනා ක්‍රම තියෙනවා. ඒ වගේ අලුත් නිෂ්පාදනයක ගිවිලා අලුත් ආයතනයක් පටන් ගන්න කරගෙන යන්නට නම් ඒකටත් අපේ බැංකුව හරහා ණය දෙන අඩු පොලියට ණය දෙන ක්‍රම තියෙනවා. අපේ අමාත්‍යාංශෙත් තියෙනවා. විවිධ රජයේ බැංකුව හරහා මේවා දෙන ක්‍රමොත් තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳව හොඳට දැනුවත් වෙන්න ඕන අපි. අපේ ඒ දැනුවත් කිරීමේ වැඩසටහන දැන් ඇත්තෙම අපි මේ පහුගිය වසරේ අවුරුදු 2ක් රජයට පිරීම නිමිත්තෙන් විශාල වැඩසටහන් හැම අමාත්‍යාංශයක්ම හරහා කරන දේවල් දැනුවත් කිරීම වැඩසටහන් අපේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ අපේ මේ ගුවන් විදුලි නාලිකාවල ඒ වගේම රූපවාහිනී නාලිකාවල අපි මේ දවස්වල දිගින් දිගට අපේ අමාත්‍යාංශවල නිලධාරීන් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ නිසා මේවට අහුම්කම් දීලා අපි පත්තරවලත් මේවා දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙන විවිධ ආකාරයට ඒව පිළිබඳ දැනුවත් වෙලා තරුණයෝ ගම් වල ඉන්න ව්‍යවසායකයන් වීමට බලාපොරොත්තු වෙන අය, නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඒයට දැනුවත් කිරීම අපි ගොඩක් වැඩසටහන් තියෙනවා මේ වෙනකොට. ගමේ ඉන්න නිෂ්පාදකයාට ප්‍රාදේශීය මට්ටමට එන්න, ඒ මට්ටමේ ව්‍යාප්ත වෙන්න, ප්‍රාදේශීය මට්ටමේ කෙනා දිස්ත්‍රික් මට්ටමට, පළාත් මට්ටමට, ජාතික මට්ටමට, එතනින් එහාට ජාත්‍යන්තරයට යන්න මේ මාර්ගය හෙලි කරන්න කොහොමද කර්මාන්ත අමාත්‍යාංශය මඟ දක්වන්නේ? ඒකට හැම අංශයකටම මේ අමාත්‍යාංශ සංවිධානය වෙලා තියෙනවා. ඔබ ඔය කිව්වේ තාම හොඳයි. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ තාම සුද්ධ ඒ කියන්නේ කුඩාම පරිමාණයේ 10-15 දෙනෙකුට අඩු කණ්ඩායමක් එකතු වෙලා කරන ව්‍යාපාරයක්. 3-4 දෙනෙක් සමග එකතු වෙලා කරන ව්‍යාපාරයක්. මේ වගේ එක අපි ඒක ප්‍රවර්ධනය වෙලා ඉහළ මට්ටමට එන්න. ඊට පස්සේ ඒ තව ඉහළ මට්ටම ඔබ කිව්වේ විදිහට ජාත්‍යන්තර ජය ගැනීමට දරා යන්නට මේ ක්‍රමවේද මේක තුල තියෙනවා. මේ කෙනෙකුට එහෙම ඒ අවශ්‍යතාවය ඇති වුණාම, දැනුවත් වීම ඇති වුණාම, ඒ ආසාව ඇති වුණාම ඒ යන්න ඕන ක්‍රමය තියෙනවා. ඔය මම ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ තමයි ඒ ක්‍රමයේ ඉතින් ඒ විදිහට ඇවිල්ලා පිළිවෙලින් ඉහළ මට්ටමට යන්නට සකස් කරලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමට යනකොට අපි ඉස්සරහට තව කතා කරමු. මේ අපි වෙනම පහසුකම් සකස් කරලා තියෙනවා ඒක සඳහා ඒ යන අයට. එයාගේ ප්‍රචාරණය ලබා දීමට ඒ සඳහා ස්ටේජ් එක හදලා තියෙනවා. ඒ සඳහා අපි අද තාක්ෂණයත් එක්ක තියෙන දේවල් දැනුම ලබා දීමට ඒවා ඔහුගේ ප්‍රවර්ධනය කර ගැනීමට අපි තියෙනවා ඉස්සරහට කතා කරමු මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක්. ඒ තුලින්
ඒවා ප්‍රචාරණය කිරීමක් එහෙම කරන්නට පුළුවන් හැකියාව අපි ලබා දීලා තියෙනවා. ස්වභාරතීය සංවාද මණ්ඩපයට ඔබ සවන් දෙන්නේ දැන් පෙරවරු 7 විනාඩි 30යි. ස්වදේශී සේවා තරංගමාලා ඔස්සේ ඔබට පුළුවන් ස්වභාරතීයට සවන් දෙන්න. 97.91.9 තරංගමාලා ඔස්සේ අද අපි කතා කරන්නේ කර්මාන්ත නවෝදයේ හෙට දවස පිළිබඳව. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් යුද හමුදාපති හිටපු දයා රත්නායක මැතිතුමා එක්ක තමයි අද අපි සාකච්ඡාව හරවත් කරන්නේ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 68 24 11 අපේ දුරකථන අංකය. දහදිය බින්දු බින්දු විසුරු සුවඳ රැඳු රැඳු දහදිය බින්දු බින්දු විසුරු සුවඳ රැඳු රැඳු රතිනිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දෑතේ රන් වලලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ රන් ගොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ දෑතේ රන් වලලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ රන් ගොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ ගෝමර රැඳු රැඳු සොඳුරු කෙඳුරු ලන්දු ලන්දු නැම ගෝමර රැඳු රැඳු සොඳුරු කෙඳුරු ලන්දු ලන්දු මිහිරි නදින් ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු බුලතේ රත තුටිමි තොලේ මට නොවේදෝ මුකුරු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබළු වැලේ බුලතේ රත තුටිමි තොලේ මට නොවේදෝ මුකුරු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබළු වැලේ Dimana komere landulan Belum ete landulan Dimana komere landulan Dewi tehikan Gayamu ran goyame sindu sindu ran goyame sindu sindu විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි දැනලා පෙරවරු 7 විනාඩි 34 ස්වභාරතීය සංකතන මණ්ඩපයට දුරකථන ඇමතුමක් තියෙනවා අපි සවන් දෙනවා අයිබෝවන් සුබෝදෑසනක් වේවා ගරු ලේකම්තුමා ඇතුළු ඔබ සමට මම ගාමිණී කතා කරන්නේ කොටුගොඩින් මම එක්තරා ඇඟලු ආයතනයක වැඩ කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ අපිට අවශ්‍යයි ගරු ලේකම්තුමා දැන් දේශීය වශයෙන් අපි ප්‍රචලිත වෙලා තියෙන අපිට ජාත්‍යන්තරයට යන්න ඕනේ අපේ ලේබල් එකක් අරගෙන. ඉතින් ජාත්‍යන්තර වශයෙන් සහතිකයක් එකට ලබා ගන්න අනුමැතියක් ලබා ගන්න ක්‍රමය මොකද්ද පළවෙනි එක? දෙවෙනි කාරණේ කරු සභාව ලේකම්තුමා මම ගිය සතියේ ගුවන්විදුලියට මතක් කරා හර්ෂන් මහත්තයා ප්‍රෝග්‍රෑම් එකකදී මේ රටේ කුඩා ව්‍යවසායකයෙක් දවතුමා යාන්ත්‍රණය ඔක්කොම කිව්වා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ඒ මනුස්සයාට ව්‍යාපාර දාලා යන්න හිතනවා රස්සාවක් කරන්න යන්මැතිය ගන්න තියෙන ඩොකියුමන්ට්.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ග්‍රාම සේවක හම්බෙන්න ඕනේ, PHI හම්බෙන්න ඕනේ. ඒවා එක දවසින් ගන්න පුළුවන් විදිහට හදන්න. ඒකෝර තමයි සර් මේ ව්‍යවසායකයෝ බිහි කරන්න පුළුවන්. මොකද මිනිස්සු බැංකු ලෝන් ඉල්ලන්නේ නැහැ. ඒවයි ගැටලු තියෙනවා. මට ওই දෙකට උත්තර දෙන්න කරුල එකමතුමා ඔබතුමාගේ නම්බර දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබට. අපි දුරකථන අංකයක් වැඩසටහන අවසානයේදී ලබා දෙන්නට පොරොන්දු වෙනවා. ඔව්. එතෙම ඊටාම් ප්‍රායෝගික අද සිදුවෙන ප්‍රශ්නයක් තමයි ඔක තියෙන්නේ. ඉතින් මේකේ අර එතුමා කියවනේ මේ කර්මාන්ත දාලා යන්න වෙනවා කියලා. ඒක නම් මම 100%ක්ම එකඟයි. මොකද අපේ මිනිස්සුන්ගේ මේ ආකල්පමය වෙනසකුත් ඇති වෙන්න ඕන මේ හා සම්බන්ධ විශේෂයෙන් රාජ්‍ය සේවයේ සේවක සේවිකාවන්ගේ. ඉතින් මේක මම අත්විඳ මම අර හමුදාවේ ඉඳලා භාවන ප්‍රශ්නයක් මේව කියන්න බෑනේ මම. එහෙම කියලා මට තේරෙනවා අර හමුදාවේ තියෙන වෙනත් ක්‍රමයක් වැඩ කරනවා කවුරු හරි වැඩක් කරන්න ගියාම ඒක කරනවා. ඉතින් මෙතන මෙන්න මේක නැහැ. අර මිනිහෙක් ආවහම අපි රාජ්‍ය නිලධාරියා වෙනස් ආකල්පයක බැලීමක් තියෙන නිසා මේ වෙලාවේ අපි අපේ අමාත්‍යාංශවලත් වැඩසටහන් කරගෙන යනවා මේ ආකල්පයේම වෙනස ඇති කිරීමටත්. ඒ නිසා අපේ මේ වගේ ගාමිණී වගේ ව්‍යවසායකයෝ පොඩක් ඉවසීමකින් කටයුතු කරන්න ඕනේ. අපි මේ මහා පරිවර්තනයේ යුගයක ඉන්නේ. ඒ නිසා අපේ රට දියුණු කරගන්න අපි කරන්න ඕනේ. ඒ නිසා ඔය ගිහිල්ලා අපි මේක හැදිලා එන්න එපා. දැන් 77 ඉඳලා අවුරුදු මේ 40ක් 50ක් ඇවිල්ලා අපි මේවා අමුතුම විදිහට හැදිලා තියෙන්නේ. මේ පිටරට දේ සිරිසැප දේ තත්ත්වයට තමයි අපි ඉන්නේ. ඒ නිසා දේශීය දේ සිරිසැප දේ කියන තත්ත්වයට වෙනස් කරගන්න නම් අපි සියලු දෙනාම මෙතන තියෙන ඉවසීම සහ දරා ගැනීමේ ශක්තිය ගාමිණී තරුණ මහත්වෙක් වෙන්නදී කතා කරපු කෙනා. එතකොට මම කියන්නේ යුද්ධයේ තියෙන කාලේ උදාහරණයක් ගන්නම් මම. මේ අපට ත්‍රස්තවාදීන් අපට අපි සාකච්ඡා අවසානයේදී සිදුවෙනකොට එහෙම සුධර්ම අහලා තින්නේ අපේ වංකර ගෙසර සොල්දාදුවාට ඇඳුම් ගල්වල පස්සපැත්ත වෙන්නපු තත්ත්වයක තිබුණානේ. මුන්ට කෙල ගහපු තත්ත්වයක් දෙන්න. නමුත් අපි අවශ්‍යසාගෙන හිටියේ. අපි දන්නවා හෙට අනිද්දා වෙනකොට මේකේ අවසානයේ දකින්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ නිසා අපි ඉවසගෙන හිටියා. අපිට බ්‍රොයිලර් චිකන් කිව්වා අපි දවස් 45න් ගෙනහිල්ලා දාලා මරණ මිනිස්සු බවට පත් වෙලා. ඔය විදිහට අපිට තිබුණා අවලාද අපි මේක ඉවසාගෙන හිටියා, දරාගෙන හිටියා. ඒ තුලින් අපට ජයග්‍රහණය ලැබුණා. අවසානයේදී කවුරුත් හිතන්නේ නැති විදිහට අපි යුද්ධය ජයග්‍රහණ කරලා රටේ සොල්දාදුවන්ගෙන් වෙන්න ඕන සේවය අපි රට වෙනුවෙන් ඉෂ්ට කරලා දුන්නා. ඒ හා සමානව මේ වෙලාවේ අපි සමස්තයම එකතු වෙලා යන්න ඕන ගමනක් ආර්ථිකය කොට ගන්න. ඒ නිසා අපේ තිබුණු ආකල්ප ප්‍රශ්න අරම වෙනස් කරන්නට ඒවා රජය මේ වෙනකොට සෑහෙන වැඩ පරිශ්‍රමයක් ධර්මෙන් ඒවා වෙනස් කරගෙන යනවා. ඒ පැත්තෙන් එහෙම. ඊට පස්සේ මෙයා කිව්ව අනිත් බලපත්‍ර ලබා ගැනීම ඒකත් එක තැනකින් සිදු වෙන්නේ නැහැ. හතර වටේ දුවන්න ඕනේ. මේකත් අපි දැන් එකතෙන් කරලා ගන්නට හදනවා. පාර්ලිමේන්තුවේම අපි මේකේ අපේ අමාත්‍යාංශයෙන් මේ ගිය මාසේ අපි පටන් ගත්ත අවසරම මේ හම්බන්තොට විශේෂයෙන් පිටරට අය දේශීය අය කර්මාන්ත පටන් ගන්න ප්‍රධානම ස්ථානයක් වෙලා තියෙන හම්බන්තොට මේ one stop shop කියන එක අපි පටන් ගත්තා. ඒ නාමිකව නෙමේ ඒ ක්‍රියාත්මක වෙන විදිහේ වැඩසටහනක් තියෙන. කෙනෙකුට ඇවිල්ලා දේශීය හෝ විදේශීය වශයෙන් යන්න කරගන්න දේ කරගන්න අපි කරක් තැනකින් වැඩ කරගන්න. උදාහරණයක් හැටියට අපිට දෙන කොළඹ ගන්න තියෙනවා. මේ අය රුපියල් බිලියන 50කට ආසන්න මුදලක් රටේ ආයෝජනය කරන්න සූදානම්. නමුත් මේ අයට අවශ්‍ය ඉඩක් නැහැ. සූදානම්. අනිත් සියලු දේ තියෙන ඉඩම නැහැ. ඉතින් අමාත්‍යාංශය සහ මේ අනුබද්ධ පරිසර සහ ඒ අනුබද්ධ අමාත්‍යාංශය 3-4 එකතු වෙලා වෙනම වැඩසටහනක් හදලා. ඒක නිරන්තරයෙන් ඒකේ භූමි මට්ටමේ වැඩ කරන අය, ඉහළ මට්ටමේ වැඩ කරන අය, උසස්ම ලේකම් මට්ටමට එනකම් අපි දැන් නිරන්තරයෙන් මේ කට්ටිය සම්බන්ධ වෙලා එකට වැඩ කරන වැඩසටහන පටන් ගත්තා. ඉතින් මේ තව ටික දවසක් කියයි මම හිතන්නේ වැඩ කරන්න හරියන්නට ඒ වැඩසටහන පටන් ගන්නවා. ඒ නිසා මම උදාහරණ දෙකක් කී භූමි මට්ටමේ තියෙන එකයි ඉහළ මට්ටමේ තියෙන දෙකකුත් කීවේ. ඔය හැම මට්ටමක මේවා තියෙනවා. ඉතින් අපේ ගාමිණී මහත්මයා ඉවසීමෙන් අපි යන් කොහොම හරි මේක කරගන්න එපායි අපි. ලේකම්තුමනි ඒ කියන්නේ නිවැරදි කරගැනීමේ හැකියාව තියෙනවා කියන සත්‍යය අනිවාර්යෙන් කරගත යුතුයි. ඒ නිසා ඒක කරන්න ඕනේ. ඒ නිසා ඒවා කරලා දැන් මේවා ලබා ඇත්තම අපි වෙනම අංශයකුත් අමාත්‍යාංශ වල හදන්න එන්නේ වෙනම දැන් උදාහරණයකට මේ ඉඩම් මෙහෙම අපේ කර්මාන්ත මොකක්ද ඒකට කියන ගම්මාන වගේ තියෙන අපේ මට නම් අවුරුදු ගණන්
දැන් විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ එක්කෙනෙක් කතා කරලා තියෙනවා. ඒක ඊටාම මිලාදිකයි එක. ඒ මිල ගෙවලා ගන්න අවුරුදු ගාණක් ගිහිල්ලා ඒවා කටයුතු වෙනස් කරගෙන යනවා. ඉතින් මේක අපි සියලු දෙනාම වෙනස් වීගෙන යන අවස්ථාවක් නිසා යම්කිසි ඕපන් ඉකොනොමි එකට පුරුදු වෙලා හිටපු දෙයක් නිසා නැවත මේක අලුතින් වෙනස් වෙන්න ටික කාලයක් යයි. හොඳයි. ඊළඟ දුරකථන ඇමතුමට අපි සවන් දෙන අයිබෝවන්. අයිබෝවන්. මම W ජයසිරි ගන්නේ මුල්ලෙන් කතා කරන්නේ. මේ ඔය සාකච්ඡා බොහොම හොඳ එකක් අපිට සතුටුයි. නමුත් මගේ ප්‍රශ්නේ මේකයි. අපි ලෝහමය භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය අපි කරගෙන යන්නේ අපි සුළු වශයෙන් රජයේ අවශ්‍යතාවලටත් අපි කරන ආයතනයක් උපකරණ තවමත් විදේශ වශයෙන් ගෙන්නලා අර කර්මාන්තකරුවා අධෛර්ය වෙන තරමටපත් වෙමින් තියෙනවා. මේක දීර්ඝ ඉස්සරහක් තියෙනවා. ඒක නිසා අපිට මේක කතා කරනවා. නමුත් පොදුවේ ගත්තාම විෂයබද්ධ ශාස්ත්‍රයකට අදාළ උපකරණ ඒ උපකරණ රටේ තුලම හදනවා. අපි අවුරුදු ගාණක් ඒ කටයුතු කරනවා. නමුත් දැන් ඒ තුමනාපේ කොහොමද අපි දන්නේ නැහැ. එම නිෂ්පාදනම විදේශ රටවලින් එනවා. ඇවිල්ලා ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා. එතනින් මටත් කියන්න තියෙන්නේ දේශීය කර්මාන්තකරුවා ওই විදිහට අධෛර්යමත් වෙනවා. යාට පවත්වාගෙන අල්ලගෙන ඉන්න බැරි මටපත් වෙමින් තියෙනවා. අන්න ඒ ගැන ඔබතුමාගේ අදහස් මොකද්ද? මේ රජයෙන් ඇතුළේ ගන්න පියවර අපි ලෑස්ති ඒවට දන්න හැම දෙයක්ම දැනුම් දීලා කතා කරන්න. හොඳයි ජයසිරි මහත්මයා පැහැදිලි ඔබේ අදහස. ලේකම්තුනේ ඔන්න ඕක තමයි කතාව. අපි කොච්චර සද්භාවයෙන් පටන් ගත්තත් හැබැයි පස්සේ ඒවා වෙනස් වෙනවද කියන හැඟීමක් ජනතාවට එනකොට මානසිකත්වයේ බිඳ වැටෙනවා. මොකක්ද මේකට උත්තරේ? ඔව් ඒකත් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේම ඊටාම ප්‍රායෝගිකයි සත්‍ය හොඳම හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ එයා එතුමා කියපු දේ තමයි. ඇත්තම මේ ප්‍රධානම දේ තමයි රජයේ ඔබ අන්තිමට කියපු කැලටත් එක මේමා රජවල් වලින් ඇවිල්ලා අමතුරු වෙනස් වෙනකොට පුද්ගලයෝ වෙනස් වෙනකොට ලේකම් වෙනස් වෙනකොට ජනාධිපති වෙනස් කරනකොට වෙනස් වෙන ප්‍රතිපත්තියක්නේ අපේ තියෙන්නේ. අන්න ඒ නිසා තමයි තියෙන්නේ. මේකට ඉස්සෙල්ලා මම උත්තරයක් දෙන්න. මේකට නම් කරන්න ඕනේ දේ තමයි ජනතාව සංවිධානය වෙන්න ඕනේ. අපේ අමාත්‍යංශ වල නිලධාරීන් සංවිධානය වෙන්න ඕනේ. ඒ වෙලාව මේ දේශපාලන වශයෙන් මේවා වෙනස් කරන සංස්කෘතිය නැති කර ගන්නට ඕනේ. ඒ නිසා දේශපාලන පක්ෂ වලටත් අපි කියන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක වැඩ කරන්න. ඔබතුමාලාගේ එතුමාලාගේ ඡන්දේ ලබාගෙන ජයග්‍රහණය ලබා ගන්නා ওই ඡන්දපත් මොකද ඒකට කියන්නේ අර ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ එක ඒක වෙනම තියාගන්න. නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියන එක. ඒක තමයි මේ වෙලාවේ වෙන්නේ ඇත්තෙම. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්තිය හදපුවාම මේක ඉදිරි අනාගතයට ඒ කරගෙන යන්න වෙනස්කම් කරනවා නම් කරන්න ක්‍රමවේදයක් හදලා ඒ වෙලාවට යාවත් කාලීන කරන්න ක්‍රමවේදයක් හදලා ඒවා සකස් කරගෙන යන්න ඕනේ කියන එක කියන්නට ඕනේ සුදල්ම. දැන් මේ අභියෝග මෙතෙක් ආව ගමන් මගේ පවතින ගැටලු ප්‍රශ්න අභියෝග යෝජනා චෝදනා සියල්ල අඳුරගෙනද ඉදිරි අවුරුදු 3 යන බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි දැන් මේ ප්‍රතිපත්ති හරහා නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මෙතුමාගේ ප්‍රශ්නෙට අපි උත්තර දීලා ඉමු. මේ ඊටාම හොඳ දෙයක්. හොඳ මේ ඊටාම ලොකු ප්‍රගතියක් ලබා ගන්න අංශයක් තමයි එතුමා මතක් කරේ මේ ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සහ මේකේ තිබුණා ලොකුම ප්‍රශ්නයක් තමයි මෙතන අපි රජය හඳුනාගන්න තියෙනවා මේ අබලි යකඩ සහ අබලි ලෝහ වර්ග පිටරට ඇරීමේ ව්‍යාපාරය. රටේ ඇති වෙන දේවල් පිටරට අරිනවා. එතකොට ඒ වගේම ඊට පස්සේ අපි ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය හැටියට ඒවම ආය ආනයනය කරනවා. මෙන්න මේක හඳුනාගෙන අබලි ලෝහ වර්ග පිටරට ඇරීමේදී මේ රජය ප්‍රතිපත්තිමය වශයෙන් නවත්තලා තියෙනවා. මේ තුල අර වාහන අපනයන නැවතුවාගේ මේ ආනයනය කිරීම නැවැත්වීම සුල ඒ ව්‍යාපාර හිටපුවාට බලපෑමක් ඇති වෙලා තියෙනවා. නමුත් රටට වෙලා තියෙන වාසිය සුධර්ම මේ වගේ අය ගොඩාක් හැදිලා ඉන්නවා. ඒ වගේ අය ඉස්සරහට ඒ ආයෝජනය කරලා කරගෙන යනවා. මේ අය අර අහපු ප්‍රශ්නේ තමයි ගැටලුව මේක වෙනස් වෙයිද ඊළඟ ආණ්ඩුව එනකොට කියන එක. එතකොට මම ඉල්ලා සිටින මේ වගේ ව්‍යවසායකයෝ සියලු දෙනාම එකට එකතු වෙලා සංවිධානාත්මකව සිටීම තුළ රජවල වලට එහෙම වෙනස් කරන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ තමයි කළ යුතු එක දෙයක්. අනිත් එක බඩු බාහන්න ගෙන්නන එක සෑහෙන දුරට අපි නවත්තලා තියෙනවා. දැන් ඒක තමයි දැන් හඳුනා ගන්න නැති අංශ තියෙන සමහර ඒවා. යම් නිෂ්පාදනයක් තියෙන ඒකට අවශ්‍ය දේ මෙහි හදන්න පුළුවන් දේ පිටරටින් ගෙන්නන අවස්ථා තියෙනවා. ඒක තමයි කිව්වේ දේ හරි. නමුත් මේවා දැන් හඳුනාගෙන තියෙනවා. ඇත්ත මේවා හඳුනාගෙන ඒවා ඉදිරියේදී වෙනස් වෙද හුඟක් වෙලාවට ඒ වගේ දේවල් වලට අනුමැති දෙන්න දැන් ඩොලර් නැති නිසා මේවට LC එහෙම ඕපන් කරන්න හම්බ වෙන්නේ නැති නිසා
නිසා ඉබේම නැවතිලා තියෙන අපි නැවතුණා නැවතුත්. ඒ නිසා මේ වගේ අංශ අපි සාකච්ඡා වෙන මණ්ඩප තියෙනවා. අන්න ඒ වගේ ඇවිල්ලා මේවා සංඛ්‍යාලේඛනාත්මකව ඉදිරිපත් කරනවා නම් තව හොඳයි. මෙවැනි ජයසිරි මහත්තයා වගේ කට්ටිය අපිත් එක්ක සාකච්ඡා කරලා එතකොට අපට වේවා අපි විටින් විට සාකච්ඡා පවත්වන ඒවට සම්බන්ධ වෙලා මේ වගේ තොරතුරු සංඛ්‍යාත්මකව දෙන්න කියලා එතකොට අපිට හොඳට තීරණ ගන්න පුළුවන්. 91.7 91.9 තරංග මාලා ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබ එක්ව සිටින්නේ. විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි. හොඳයි දුරකථනයේ කෙනෙක් රැඳී ඉන්න ඔබට අවස්ථාව ආයුබෝවන්. ආයුබෝවන් සුබ උදෑසනක්. මේ මම කතා කරන්නේ අම්බලන්ගොඩින් ජයසිරි කියලා කෙනෙක්. මේ ඒකම්තුමා මම මේ සාකච්ඡාව අහගෙන හිටියම සුභාරති යාන පුද්ගලෙක්. මහත්මයා මේ දැන් අද කතා කරන්නේ කර්මාන්ත ගැන. මම මේ අවුරුදු කීපයක් දකුණු කොරියාවේ රක්ෂාවක් කළා ලංකාවට ආපු කෙනෙක්. මහත්මයා මම දකුණු කොරියාවේදී දැක්ක දෙයක් තමයි දකුණු කොරියාවේ තියෙන බොහෝ සුළු සාමග්‍ය පරිමාණ කර්මාන්ත හැමතැනම තියෙනවා. එහෙ සිද්ධ වෙන්නේ මහත්යෝ ඇත්තටම කියනවා නම් යම් නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අනිකුත් නිමි භාණ්ඩ එක එක කර්මාන්ත ශාලාවල් වල නිපද වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි මල්ටි බෝන්ඩ් කියන ගම් එක හදනවා නම් ඒකට අවශ්‍ය කරන රසායනිකේ තව කර්මාන්ත ශාලාවක හදනවා. ඒකට අවශ්‍ය කරන ඇලෙන සුළු ගතිය හදන එක තව කර්මාන්ත ශාලාවක කරනවා. ඒකට අවශ්‍ය කරන පාට වර්ග තව කර්මාන්ත ශාලාවක කරනවා. ඉතින් මොන විදියට කරලා සුළු සාමග්‍ය පරිමාණ කර්මාන්තව කීපයක් එකතු වෙලා යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා අන්තිම නිමි භාණ්ඩයක් බවට පත් කරලා ඒක පිට රටට අරිනවා. ගොඩාක් තියෙන්නේ ඒ රටේ ඇත්තටම පිට රට අරින දේවල්නේ. එතකොට සුළු සාමග්‍ය පරිමාණ කර්මාන්ත ශාලා වැඩි වුණොත්ම හැකියා ප්‍රමාණයත් වැඩි වෙනවා. භාණ්ඩ නිෂ්පාදනයත් වැඩි වෙනවා. මම දකින්න දෙයක් තමයි මහත්මයා ඔන්න ඔය අදහස ලංකාවේ ව්‍යවසායිකයින්ට සුළු සාමග්‍ය පරිමාණ කර්මාන්ත සෑහෙන ප්‍රමාණයක් ඇති කරලා ව්‍යවසායිකයින්ට මෙන්න මේ අදහස ඔලුවට දෙන්න ඕන. හොඳයි ජයසිරි මහත්මයා ලේකම්තුමනි. එතුමත් අද මේ හරි සන්තෝෂයි මේ වගේ අය ගමෙන් සම්බන්ධ වෙලා මේ වගේ ඉතාම හොඳ වටිනා අදහස් ප්‍රකාශ කිරීම ඉතාම වටිනා අදහසක්. ඒකත් සුධර්මා මේ ජයසිරි මහත්මයා අම්බලන්ගොඩින් ඉදිරිපත් කරපු දේ ඇත්තම ඉතින් දකුණු කොරියාව වගේ රටවල් අද මේ තත්ත්වයට දියුණුවලා තියෙන්නේ ඒ විදිහට වැඩ කරපු නිසා තමයි. ඉතින් අපි ඔහේ අර මේ රට ප්‍රතිපත්තියක් නැතුව ඔහේ ගමන් කරපු දේ තුල තමයි අපි මේ ඉන්න ස්ථාවරේ ඉන්නේ. ඒ නිසා අපි හරි දිශාන්තයකට ගමන් කරන්න ඕනේ. අපි දරුණු යුද්ධයක් නවත්තලා රට ස්ථාවර කරගෙන තියෙනවා. ඒ නිසා දියුණු වෙන්න පුළුවන් හැම දෙයක්ම මේ රට තුල තියෙනවා. තාක්ෂණය නැති තියෙනවා. මේ දක්ෂතාවය තියෙන අවශ්‍යතාවය තියෙන මුදල් රදල් නැතුව නෙමෙයි තියෙන්නේ. නැත්තේ ක්‍රමවේදය සහ මිනිසුන්ගේ ආකල්පය මේ සහ ඒ සඳහා නායකත්වය තමයි නැතුව තිබුණේ. ඒ නිසා අපි බලනවා දැන් මේ රජය විශේෂ නායකත්වයක් මේක දීගෙන යනවා මේ වගේ දේවල් වලට. එතකොට අපි බලමු මේවා සකස් කරන්න. නැත්නම් මෙතුමා කීව දේ මම උදාහරණයක් කියන්නම්. මේ සපත්තු නිෂ්පාදනය අපි හැම කෙනෙක් වගේ පාවහන් පලඳනෝනේ. මේ පාවහන් නිෂ්පාදනයේදීත් මේ වගේ දෙයක් සිදු අපි මේ ළඟදී ඒ කණ්ඩායම ඔක්කොම ගෙන්නලා ඒ අයගේ කිව්වා සම්පූර්ණ සපත්තුවම හදන්න පාවහම්කම හදන්න සමහරු හුඟක් උත්සාහ කරනවා. එහෙම නෙමෙයි මෙතුමා කිව්වා වගේ ජපානය කොරියාව වගේ දියුණු වෙච්ච රටවල් ඒකේ කෑලි තමයි එක එකන හදලා අවසානයේදී එක්කෙනෙක් ඒක හදලා ඒක බ්‍රෑන්ඩ් කරලා ලෝකෙට ගෙනියන්න ඒ ලෝකෙට ඒ බ්‍රෑන්ඩ් එක මාකට් කරලා ගෙනියන්න ක්‍රමය හදලා තියෙනවා. ඒ තුල තමයි ඒක ඊටාම හොඳ දෙයක් ඇති වෙන්නේ. විශේෂයෙන් අපේ වගේ කුඩා රටවල් කරන්න ඕනේ ඒ වගේ දේවල් ගෘහ කර්මාන්ත හැටියට හදලා ඒක කරන්න. ඒ නිසා මෙන්න මේක කරන්න දැන් අපි තමන් කියන්න කැමතියි. ඒ අදහස් තාම හොඳයි. ඒ අදහස් දැන් ක්‍රියාත්මක වීමේ තත්වයට අපි මේ ওই කර්මාන්ත ප්‍රතිපත්තිය හරහා සිදු වෙන්නේ අන්න ඒ වගේ දේවල් තමයි සුධර්ම. 2022 ඉදිරි වසරේ සැලසුම් කොහොමද?
2022 ප්‍රධානම දෙයක් මම මෙතන සඳහන් කරන්න ඕන දේ තමයි මේ කර්මාන්ත ගමට ගෙනීමේ වැඩසටහන කියන දේ. ඒ සඳහා අපිට මෙතෙක් කල සාමාන්‍යයෙන් කර්මාන්ත ප්‍රවර්ධනයට තම සුළු මුදලක් තමයි වෙන් වෙන්නේ අවශ්‍යතාවයට සාපේක්ෂව. නමුත් මේ වතාවේ ඒ වගේ මම කොච්චරද කියන්න ගියද මම හිතන්නේ 100 ප්‍රමාණයකින් වඩා වැඩි ප්‍රමාණයක් අපිට දීලා තියෙනවා. මේ ප්‍රවර්ධනයට මිලියන 5000ක් අපිට වෙන් කරලා තියෙනවා මේ අයවැයෙන්. ඉතින් මේ මිලියන 5000ක් කියන්නේ ලොකු මුදලක් මෙතෙක් කල් අපිට ලැබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව. මේ හැම ප්‍රාදේශීය කොට්ටාස මට්ටමින්ම අපි කර්මාන්ත පටන් ගැනීමේ ක්‍රියාදාමයක් මෙතන සිදු වෙන්නේ. ඒ දැන් ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට සූදානම්. අපි දැන් මෙතෙක් කල් සිදු වෙන්නේ ආයවැයක් ඇවිල්ලා ඒක අනුමත වෙලා ඊට පස්සේ වැඩ පටන් ගන්න ඔන්න වසරක් අවසන් වෙන්න ඕනේ වැඩ බලන්න. මේ රටේ මුදල් අයයෙන් වෙන් කරන මුදල් වියදම් කිරීම කියන සංස්කෘතියත් අපි වෙනස් කර ගන්නට. මේකේ තියෙන හැමදාම දෙසැම්බර්, නොවැම්බර්, ඔක්තෝබර්, සැප්තැම්බර් මාස 2-3-4 තමයි මුළු රටේම 80%ක් 90ක් මුදල් වියදම් කළා. ඒක වියදම් කරන්නේත් මහා විශාල හදිස්සියකින්. ඒ නිසා අතපසුවීම් වැරදීම් වැඩි වියදම් වීම සිදු වෙනවා. මේක නවත්තලා දැන් මේ වෙනකොට අපි සූදානම් කරලා ඉවරයි ජනවාරි මාසෙට කරන්න ඕන වැඩ කොටස. ඉඩම් හඳුනාගෙන, කර්මාන්ත හඳුනාගෙන, පුද්ගලයෝ හඳුනාගෙන අවශ්‍යතාවයන් සපුරලා මේ වෙනකොටත් සාකච්ඡා කරලා ඒවා සූදානම් කරලා දෙනවා. ඉක්මනින්ම මේක පටන් ගන්න. අන්න ඒ විදිහට අපි කොටස් වශයෙන් ගම්මාන වලට ගෙනිහිල්ලා මේක කරන්නට දැන් වැඩසටහන් හුඟක් දුරට පසුගිය අවුරුද්ද ආපසු බැලුවම පරන්තන් වාලච්චන කඩදාසි කම්මල කණජදලි ආදිය ඉහළ නැන්වීමට කටයුතු කළා. මේ අවුරුද්දේ කොහොමද අලුත් අවුරුද්දේ බලාපොරොත්තු කොහොමද? ඒකේ ප්‍රධානම දේ තමයි මේකෙදි අපිට තියෙන අපේ දැන් පරන්තන් ගත්තොත් එහෙම අපේ රටේ ඉතාම හොඳට ඒ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙච්ච තැනක්. නමුත් මේ යුද්ධය නිසා ඒවා විනාශ වෙලා තියෙනවා. දැන් යුද්ධය වෙලත් අවුරුදු 10ක් 11ක් ගිහිල්ලා තාම ඒ තැන්වලමයි. හැබැයි මේ කර්මාන්ත ප්‍රතිපත්තියත් එක්ක දැන් එතන රසායනික කර්මාන්ත ගම්මානයක් පිහිටවන්නට සූදානම් කරලා තියෙනවා. ඒකට යන්න ඕන වැඩක් කරනකොට යන්න ඕන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගේ යන්න කරන්න ඕන තීරණ අරගෙන ඒවට ව්‍යවසායකයෝ තෝරාගෙන දැන් කටයුතු කරලා තියෙනවා. ඒවා අර EY කෝල් කරනවා කියලා අපි කරනවා. ඒක කරලා දැන් තියෙන්නේ ඊළඟ මට්ටමට ඇවිල්ලා තියෙන තව මං හිතනවා මේ 2022 මුල් කාර්තු වෙනකොට ඒකේ අවසානය අපිට දකින්න පුළුවන් වෙනවා. ඒක ඩොලර් මිලියන 35ක විතර ආයෝජනයක් සහිත රුපියල් මිලියන 6,000කට ආසන්න ප්‍රමාණයක ආයෝජනයක් සහිත ගම්මානයක් එතන හැදෙන්නේ. ඒ තුලින් රටේ අවශ්‍ය ක්ලෝරින් ඒ වගේ දේවල් සියල්ලම නිෂ්පාදනය වෙන තත්ත්වයක් වෙනවා. Made in Sri Lanka මොකද ඉස්සරහට වෙන්නේ? ඒක තමයි අපේ දැන් අපි කියවන අමාත්‍යාංශය සියල්ලම කුඩා අමාත්‍යාංශ 3කට හැදිලා ඒ අපේ දේශීය දේවල් නිෂ්පාදනය කරලා ගන්නට තියෙන ක්‍රමය හදලා තියෙනවා කියලා. නමුත් මේ අයට තිබුණ නැති දේ තමයි මේවා ජාත්‍යන්තරයට සහ ජාතික මට්ටමට ගෙනියන්නට ක්‍රමයක් තිබුණ නැහැ සුධර්ම. මෙන්න මේ ක්‍රමය මොකද අද හැම දෙයක්ම සිදුවෙන්නේ මේ අපි තේරෙන භාෂාවෙන් කිය මාකටිං තියෙන්න බෑ. අපි ප්‍රවර්ධනයේ තියෙන්න බෑ. ප්‍රචාරණයේ තියෙන්න. අන්න ඒ ප්‍රචාරණ ප්‍රවර්ධනයේ සඳහා විශාල මුදලක් අද යනවා. කෙනෙකුට ටීවී එකේ රේඩියෝ එකේ ඔයාලගුණත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම දාගන්න කෙනෙක් කිව්වර ලේසි නෑ. ඉතින් ඒකට ලොකු ගණන් යනවා. ඉතින් අන්න එහෙම ආයත මේ ආයත අපි අවස්ථාව සකස් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ තියෙන දක්ෂතාවය අනුව සාපේක්ෂව හදන එකක් ප්‍රචාරණය කර ගැනීමට අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ඒකට ට්‍රේඩ් පෝර්ටල් එකක් කියලා කියන්නේ. අන්න ඒක හදලා තිනවා. ඒකේ දැන් ප්‍රවර්ධනය වීම වෙනවා. තව ටික දවසක යනකොට ප්‍රචාරණය ඒකේ පටන් ගන්නවා. කෙනෙකුට කොහොමද අපි කරගෙන මේ දෙසැම්බර් මාසේ 11 වෙනිදා අපි ඒක සමාජගත කරා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ විදිහට අමාත්‍යාංශ ලේකම්තුමා විදිහට රාජ සුභාරති නිමා කරමින් ඔබ රටට දෙන පණිවිඩය මොකද්ද? අපි ලෝකයේ ස්වභාව ධර්මයෙන් ලබන්න පුළුවන් උපරිම දේ ස්වභාව ධර්මයෙන් විසින් ලබා දීලා තියෙන රටක් මේක. ලෝක මධ්‍යයේ පිහිටලා තියෙනවා. මේකේ දවස් 365ම වර්ෂාව ලැබිලා ඒ තියලා දවස් 360ම නිල්ල සහිත රටක් හැටියට තියෙනවා ලෝකේ. ඉතින් ගංගා විශාල ප්‍රමාණයක් ගලාගෙන යනවා. ස්වභාව ධර්මයෙන් දෙන්න පුළුවන් උපරිම අපිට දීලා තියෙනවා. මේ දීලා තියෙන උපරිම දීලා තියෙන දේ ඊටාම හොඳට අපි තේරුම් අරගෙන මේක කොහොමද අපි අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට හදන්නේ කියන එක අපි හිතලා කරන්න ඕන තැනක්.
ඒ නිසා අපි රටක් හැටියට අපි මෙතෙක් කල් ඔය පිටරටින් එල්ලිලා කාලා බීලා ඇඳලා හිටපු දේ නවත්තලා දේශීයත්වයට මුල් තැන දීලා දේශීයත්වයේ ජයගෙන ජාත්‍යන්තරයට යන්න පුළුවන් රටක් අපි. ඒ රට විද්වතුන් ඉන්නවා අපේ රටේ. ඒ විද්වතුන් පෙරගමන් කරුවා වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශ්වවිද්‍යාල වලට මේවා පරිශීලනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ පරිශීලන සමාජගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපේ මාධ්‍යයේ මේකේ ප්‍රධානම කුළුණක් මාධ්‍යයේ මේ හැමදාම උදේ හවස මේ ඍණාත්මක දේවල් නැතුව ධනාත්මකව හිතලා වැඩ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අනිකුත් සියලු දෙනාම අපේ දේශීය වශයෙන් ගත්තාම හරියට මේ ඔය අපි කියන තේරෙන භාෂාවෙන් කියොත් කරප්ෂන් එහෙම උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ. මේ වගේ දේවල් නවත්තලා අපි ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියන දෙයි මම නම් කියන්නේ. එහෙම කරොත් එහෙම අපිට අපේ ජීවිත කාලය තුල දකින්න පුළුවන් සමෘද්ධිමත් වාසනාවන්ත රටක්. අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන වාසනාවන්තකම පුද්ගලික මට්ටමට ගෙනල්ලා පෞල් මට්ටමට ගෙනල්ලා සමාජගත කරගෙන රටක් හැටියට අභිමාණයෙන් ජීවත් වෙන්න සියලු දෙනාම හිතා ගන්න ඕන කියන එකයි මට දෙන්න ඕන පණිවිඩය සුදර්ණ. හොඳයි. බොහොම ස්තුතියි ලේකම්තුමනි. අපි ආයි දවසක මුණ ගැසෙමු. අපි කිව්වේ දුරකථන අංකය දෙනවා කියලානේ. දැන් කියන්නයි සෝදානම් වෙන්නේ 077 922 92 22 077 922 92 22. අද අපි සුභාරති සංවාද මණ්ඩපයෙන් කතා කළේ කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත නවෝදය හෙට දිනේ පිළිබඳව. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් හිටපු යුද හමුදාපති ජයරත්නායක මහතා අද සාකච්ඡාව ආරම්භ කළේ. සම්බන්ධීකරණ මන්දා කුමාරි මහගෙදර තාක්ෂණික දායකත්වයේ මංජුල මහේෂ් නිෂ්පාදනය කළ ඉසුරු චනෝද් කුමාර ඉසුරු චනෝද් කුරේ මම සුධර්මා කුලතුංග. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ